සම්මා සම්බුදු සරණයි සදැහැති සුපින්වත් ඔබ සෑම සියලු දෙනාටම සුපින්වතුනි ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් වූ ශ්‍රී සත්‍යධර්මය ලොවට sannivedanaya කරන ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාව මගින් ඔබ වෙත sannivedanaya කරන දවසේ මේ පැයට නිමිත උතුම් දායකත්ව සත්‍යධර්ම දේශනාව මෙලෙසින් ශ්‍රවණය කරන්නටයි සදැහැති අප කවුරුත් මේ බලාපොරොත්තු වන්නේ. අද මෙම උතුම් සදහම් දේශනාව මෙහිවීම උදෙසා අප සිදු කළා වූ පාද නමස්කාර පූරක ආරාධනාව පිළිගෙන මේ පුණ්‍යවන්ත වූ සදහම් මණ්ඩපයේ වෙත වැඩම කොට වැඩහිඳින පින්වත් දේශකයන්න් වහන්සේ නදිමාල පැනසර සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය රාජකීය පඬිත දර්ශනපති අවසරයි නම කියන්නට පූජනීය මාලිම්බඩ පඤ්ඤාසාර පින්වත් ස්වාමින් වහන්සේ සුබින්වත් ස්වාමීන් වහන්සේ අප දෙපා නැමත සාදු නහතනක්වා පිළිගෙන සිටිමු. සාදු සාදු සාදු. එසේනම් ධර්ම ශ්‍රවණයට ප්‍රථම මෙත් සිතින් යුතුව සකසා ගන්නට මල්වට්ටිය පින්වත් දේශකයන්න් වහන්සේට අදකස්වා ඉන් අවසර තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ උදෙසා පූජා කරන හැටියටත් දැහැත් වට්ටිය පිළිගන්වා ගෞරවනීය දේශකයන්න් වහන්සේට ධර්ම දේශනාව සඳහා ආරාධනා කරන හැටියටත් සදැහැති පින්වත් පිරිසට මේ මොහොතේ සිහිපත් කර සිටිනවා. සුපින්වතුනි අද මෙම උතුම් සදහම් දේශනාව සඳහා පින්බර වූ දායකත්වයෙන් කටයුතු කරන ලබනවා. අංක 181න් 88 වැලිහේන වත්ත සියඹලාගොඩ පොල්ගස් ඕවිට ලිපිනෙහි පදිංචි එල් ගුණේරිස් පියාණන්ගේ මැයි මාස 5 වන දිනට යෙදෙන ජන්මදිනයේ වෙනුවෙන් එම පියාණන්ටත් එස් ශ්‍රියාවතී මෑණියන්ටත් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනාවන් එක් කිරීම පිණිස දියණිවරුන් බෑනාවරුන් පුතණුවන් මිනිබිරිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස විසින් පින්වතුන් අද දවසේදී අරමුණු වශයෙන් සඳහන් කරගෙන තිබෙනවා. ධර්මදේශනාව ශ්‍රවණය සඳහා සහභාගී වූ සියලුම ඥාතීන්ට මේ පින්කම නිර්වාණ අවබෝධයේ පිණිසම හේතු වේවායි ප්‍රාර්ථනාවන් එක් කිරීමත් මේ උතුම් සදහම් දේශනාවේ ප්‍රධාන අරමුණු වශයෙන් සදහැවතුන් සඳහන් කරගෙන තිබෙනවා. එසේනම් සුපින්වතුනි මෙතෙන් සිට මේ උතුම් සදහම් දේශනාව මෙහෙවෙන හැටියට පින්වත් දේශකයන්න් වහන්සේට පාද නමස්කාර පූර්වකව ආරාධනා කරමින් ධර්ම ශ්‍රවණයට ප්‍රථම පන්සිල් සමාදන් වීම සඳහා ප්‍රතිවරක් නමස්කාර පාඨය සජ්ජායනා කරමු. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, දිදුල රූපවාහිනිය ඔස්සේ ලංකා වාසී සදහැවතුන්ට පමණක් නෙවෙයි, සමස්ත ලෝක වාසී සදහැවතුන්ටම බුදු බණ පදයක් ශ්‍රවණය කළ හැකිවන පරිදි අද මේ ධර්ම දේශනාවේ පුණ්‍යවන්ත වූ දායකත්වයෙන් කටයුතු කරන්නේ අංක 181කින් 88 වැලිහේනවත්ත සියඹලාගොඩ පොල්ගස්සෝවිට මේ ලිපිනේ පදිංචි එල් ගුණේරිස් පියාණන්ගේ මැයි මාස 5 වන දිනට යෙදෙන ජන්මදිනය වෙනුවෙන් එතුමානන්ට ඒ වගේම එස් ශ්‍රියාවතී මෑණියන්ටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරගෙන තාත්තයි අම්මයි දෙන්න තාත්තගේ ජන්මදිනයත් ඒ වගේම අම්මටත් නිදුක් බව නිරෝගී බව චිරජීවනීය ප්‍රාර්ථනා කරගෙන ගුණවත් සත්පුරුෂ දරුවෝ දියණිවරුන් බෑනාවරුන් පුතා මිනිබිරිය ඇතුළු පවුලේ සියලු දෙනා තමයි දායකත්වයෙන් කටයුතු කරන්නේ. බලන්න පින්නතුනි කොච්චර අගය කළ යුතු කාර්යයක්ද කියලා. දියණිවරු 3 දෙනත් බෑනවරුනුත් පුතත් එකම මිනිබිරියත් කවුරුත් පවුලේ අය එකතු වෙලා තාත්තට දීර්ඝායුෂ ලබා දෙන්න අම්මට නිරෝගීකම ලබා දෙන්න දරුවෝ ටික එකතු වෙලා කරන්න පුළුවන් ඉහළම ආශිර්වාදය තමයි මේ කරන්නේ. ලෝක දානයන් අතර උතුම්ම දානය ධර්ම දානය. ඒ ධර්ම දානමේ පින්කම තමයි මේ සිද්ධ කරන්නේ පින්නතුනි. මේ බණ ගෙදර කියවුවනම් ඔබේ පවුලේ නෑදෑයෝ ටික එකතු වෙයි. අපි හිතමු 100ක් 200ක් එකතු නැයි කියලා. එච්චරයි අහන්න. හැබැයි මේක
ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ශ්‍රවණය කරනව පින්නතුනි. ලංකාවේ පමණක් නෙවෙයි ලෝකයේ මොන තරම් කුසලානි සංසයක් ලැබෙනවද? එයින් කොයිතරම් ආශිර්වාදයක් කරන්න පුළුවන්ද? ඒ නිසා අපි ධර්ම දේශනාව අවසානයේදී ඒ ආශිර්වාද කිරීම කරමු. එතෙක් බුදු බණ පදයකට අවධානය යොමු කරමු පින්නතුනි. පින්නතුනි. බණ පදයක් අහනකොට තමයි අපේ ධර්මඥානය වැඩෙන්නේ. දහම් දැනුම වර්ධනය වෙන්නේ. ධර්මාවබෝධය ලැබෙන්නේ බණ පදයක් අහන්න ඕන. අපි හිතමු ඇහු බණ පදයක් මේ නැවත අහන්නේ කියලා. මොකද වෙන්නේ? අර දැනුම හොඳට මනසේ ස්ථාපිත වෙනවා. ඇද තැන් තිබුණා නම් ඍජු වෙනවා. වැරදි තැන් තිබුණා නම් නිවැරදි වෙනවා. සැක තැන් තිබුණා නම් ඒ සැක දුරු වෙනවා. පෙන්නතුනි නැවත නැවත බණ අහනකොට පුනක් මේ ධර්මයේ පිළිබඳ දැනීම අවබෝධය වර්ධනය වෙනවා. පින්නතුනි අපේ මනස හැම වෙලාවෙම එක විදියට තියෙන්නේ නැහැ. හැම වෙලාවෙම වෙනස් වෙනවා. හරියට සුළඟට ලෙල දෙන කොඩියක් වගේ. හරිම චංචලයි. ඒ කර්මුණක තියෙන්නේ නැහැ. ඇයි? හැම වෙලාවෙම අපි ඇස් දෙකෙන් රූප බලනවා, කන් දෙකෙන් ශබ්ද අහනවා, නාසයෙන් ගඳ සුවඳ දැනගන්නවා, දිවෙන් රස බලනවා, ශරීරයෙන් පහස ලබනවා, මනසෙන් සිතුවිලි ගන්නවා. එතකොට අලුත් නිමිති අනුනිමිති ඇති වෙන්නේ. සිත චංචලයි. ඊටත් වඩා අපි අෂ්ටලෝක ධර්මයට මුහුණ දෙන්න ඕනේ හැම වෙලාවෙම. ලාභ යසයස නිന്ദා ප්‍රශංසා සැප දුක්. මොකද වෙන්නේ එතකොට? හැම වෙලාවෙම ලාභයක්, කීර්තියක්, ප්‍රශංසාවක් ලැබෙනකොට අපි හිතෙන් සතුටු වෙනවා. උද්දාමයටපත් වෙනවා. ආඩම්බර වෙනවා. හැබැයි අපට නිന്ദාවක්, අපහාසයක්, දුකක්, කනගාටුවක්, ශෝකයක් අපිට ආවහම සමහර ලාවට මනසින් වැටෙනවා. කොයිතරම් ශක්තිමත් කෙනෙක් වුණත් වෙන්නතුනි සමහර වෙලාවල් වලදී ප්‍රශ්නවලදී අපි මනසින් වැටෙනවා. මනස වික්ෂිප්ත වෙනවා, නොසන්සුන් වෙනවා. කලකිරෙනවා හිතෙන්. සමහර වෙලාවට ජීවිතෙත් විපා වෙනවා. මේ වගේ අවස්ථා තියෙනවා අනන්තව. අන්න ඒ වගේ වෙලාවල් වලදී හිත හදාගන්න තියෙන එකම ක්‍රමවේදය, එකම ඖෂධය ධර්මය පමණයි. වෙනත් දෙයක් නැහැ. පින්නතුනි ඔබෙත් මගේ ජීවිතයේ අංග සම්පූර්ණ නැහැ. අපේ කාගේ ජීවිතවල දුර්වල අඩුපාඩුකම් තියෙනවා. අන්නේ දුර්වල අඩුපාඩුකම් මගහරවගෙන පියවගෙන මෙලෝ වශයෙන් ජීවිතේ සාර්ථක කරගන්න. පරලොව ආයති භවය සුගතිගාමි ප්‍රතිසන්දියක් ලබන්න පිහිට වෙන්නේ බණ පදයක්. පින්නතුනි කෙනෙක් මිත්‍යාවේ ඉන්නව නම් ඒ මිත්‍යාවෙන් අත්මිදලා කෙනෙක් සම්‍යක් දෘෂ්ටියට ප්‍රවිෂ්ඨ වෙන්න බලපාන්නේ බණ පදයක්. පින්නතුනි මේ සියල්ලටම වඩා අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ, මේ අනවරාග්‍ර සංසාරේ අපි සැරිසරන්නේ. මැරෙමින් නිපදමින් යන මේ සසර දුකයි. මේ දුක්ඛිත සසරින් අත් මිදලා උතුම් අමා මහ නිවන සාක්ෂාත් කරගන්න බණ පදයකයි පිහිට වෙන්නේ. මේ ලෝකේ බණ පදයක් අහන්න නැතුව කිසි කෙනෙකුට නිවන් දකින්න බෑ පින්නතුනි. බණ පදයක් ශ්‍රවණය කළ යුතුමයි. අඩු ගානේ භාවනා කමඨහනක් වශයෙන්වත් බණ පදයක් අහන්න ඕන. එහෙනම් ධර්ම ශ්‍රවණේ කොච්චර ප්‍රයෝජනද? පින්නතුනි අපිට නිවන ඈත් වෙලා තියෙන්නේ. සසරට අපිව තල්ලු වෙන්නේ අපේ సంతානයේ තියෙන කෙලෙස් නිසා. මොනවද කෙලෙස් කියන්නේ? 아무තු දෙයක් නෙවෙයි. කෙලෙස් කියන්නේ හිතේ ඇති වෙන සිතුවිලි.
අතින් ගතින් ස්පර්ශ කරන්න පුළුවන් ඒවා නෙවෙයි. හිතට දැනෙන දේවල්. ඒවා තමයි කෙලෙස්. කෙලෙස් ඇති වෙන්නේ ඇහෙන් රූප බලනකොට, කනෙන් ශබ්ද අහනකොට, නාසයෙන් ගඳ සුවඳ දැනගන්නකොට, දිවෙන් රස බලනකොට, ශරීරයෙන් පහස ලබනකොට අන්න කෙලෙස් ඇති වෙනවා. මේ කෙලෙස් වල හොඳ පැතිත් තියෙනවා, නරක පැතිත් තියෙනවා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර පිටකේ දේශනා කළ සූත්‍ර 152ක්. ඒ සූත්‍ර අතරේ එකක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ පින්නතුනි මේ කෙලෙස් ගැන කියවෙන සූත්‍රයක්. ඒකට කියනවා වස්තූපම සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ මේ සූත්‍රයේ විස්තර කරනෝ අපේ సంతානයේ තියෙන කෙලෙස් 16ක්. ඔබෙත් මගෙත් හිතේ ඇති වෙන දේවල්. මේ ටික හඳුනාගත්තොත් පින්නතුනි අන්නේන් අපිට දුරස්ත වෙන්න පුළුවන්. මේ කෙලෙස් 16ම විස්තර කරන්න අපට වෙලාව නැහැ. අපි කාලයේ පමණින් කීපයක් පිළිබඳව අවධානය යොමු කරමු. පින්නතුනි ක්ලේශයක මං කිව්ව හිතේ ඇති වෙන සිතුවිල්ල කෙලස් කියන්නේ. මේ ක්ලේශයක අවස්ථා තුනක් තියෙනවා. 1. අනුසය අවස්ථාව. 2. පරිඋට්ටාන අවස්ථාව. 3. වීතික්කම අවස්ථාව. ඔන්න අවස්ථා 3. මොකක්ද අවස්ථා 3? අනුසය, පරිඋට්ටාන, වීතික්කම. අනුසය, පරිඋට්ටාන, වීතික්කම. අවස්ථා 3යි. අනුසය අවස්ථාව තියෙන්නේ යම් කිසි ක්ලේශයක් හිත තුල නිදාගෙන සිටින අවස්ථාව. හරියට අලු යට ගිනි පුපුර තියෙනවා වගේ. ගින්දර නෑ වගේ තමයි පේන්නේ. හැබැයි යට ගින්දර තියෙනවා. ඒ වගේ අපේ හිතෙත් ක්ලේශ නිදියගෙන ඉන්නවා. දැන් මං ඇහුවොත් ඔබේ හිත තුල දැන් ද්වේෂය තියෙනවද? තරහ? දැන් කියන්නේ නෑ කියලා. නමුත් මේ ඉස්සරහට මේ දැන් ඊයේ හැන්දෑවේ ඔබේ ළඟට ඇවිල්ලා බැනලා ගිය හතුරෙක් මෙතෙන්ට එනවා. මේ බණ කියන ඉස්සරහට එනවා. බණ අහා ඉන්නේ. දැක්ක ගමන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියනවද? හතුර දැක්ක ගමන් ඔන්න අර අපි තුල තරහ නැහැ කියන්නේ හිටියේ. දැන් තමයි පේන්නේ හතුර දැක්ක ගමන් තරහ තියෙනවයි කියලා. අන්න බලන්න පින්නතුනි. ද්වේෂය නෑ වගේ තිබුණට දැන් තියෙනවා. හැබැයි නිදි. ඒ දේශය තිබුණයි කියලා අපිට හිරිහැරයක් නෑ. හැබැයි හිත තුළ දේශය තියෙන එක තමයි අනුසය අවස්ථාව. අර හතුර දැක්ක ගමන්ම මොකද වෙන්නේ? අන්න අර දේශේ මතු වුණා හිත තුළ. මතු වෙලා නොයේක් සිතුවිලි තියෙනවා. මේක මෙතෙන්ටත් ආවනේ. සමහර වෙලාවට බලවත් හතුරෙක් නම් මොකද වෙන්නේ? මූණ රතු වෙනවා. තොල් දෙක වේවුලන්න පටන් ගන්නවා. මේකට කියනවා අර ක්ලේශේ බලවත් වුණා. ඒක තමයි කියන්නේ පරිඋට්ටාන වෙනවයි කියලා. ඊට පස්සේ අපි හතුරට අපේ කටින් වචනයක් පාවිච්චි කරලා බනිනවා. බැන්න කියලා කියන්නේ අර ක්ලේශේ ක්‍රියාත්මක වුණා. එතෙක් ක්‍රියාත්මක වෙලා නැහැ. සිතින් කයින් වචනින් ක්‍රියාත්මක වෙලා නැහැ. ඒතර කය වචනය දෙක තිබුණාට ඒක ක්‍රියාත්මක කළේ නැහැ. හිත තුළ ඇති වුණාට. දැන් මොකද කරන්නේ? බනිනවා කියන්නේ ක්‍රියාත්මක වුණා. අන්න ඒකට කියනවා වීතික්කම අවස්ථාව. ඕනම ක්ලේශයක ඔය අවස්ථා තුන තියෙනවා පින්නතුනේ. පින්නතුනේ. මජ්ක්‍ධිම නිකායේ මේ ඇතුළත් වස්තූපම සූත්‍රයේ බලමු හිතේ ඇතිවන කෙලෙස් අතරින් කීපයක්. 1. පළවෙනි එක තමයි පින්නතුනි අභිජ්ජා.
අවිජ්ජා නෙමෙයි අභිජ්ජා. අභිජ්ජා කියලා කියන්නේ විෂම ලෝභය කියන එකයි. දැන් අපිට ලෝභය තියෙනවද? තියෙනවා. ලෝභය නැත්තම් අපි ජීවත් වෙන්නේ නැහැ. ලෝභය තියෙනවා. ලෝභය හිත තුළ තිබුණට කමක් නැහැ. ක්‍රියාත්මක වුණොත් නේ පව් සිද්ධ වෙන්නේ. වැරදි විදියට. ඒ නිසා ලෝභය තියෙනවා. ඒ නිසා ලෝභය අපේ හිත තුළ නැත්තම් අපි මෙලොව ජීවත් වෙන්නේ නැහැ. සම්මුති ලෝකයේ ගත්තොත් පින්නතුනි සම්මුති කියන්නේ මේ විවහාර ලෝකේ මම කියලා කෙනෙක් ඉන්න ඕනේ. කවුද මේක කළේ? ඒක කළේ මම. අපි කියන්නේ එහෙමනේ. ඔයා එහෙ ගියාද? ඔව් මම එහෙ ගියා. මම ඉන්නවා සම්මුති ලෝකේ. මම නැතුව බෑ. හැබැයි පරමාර්ථ ලෝකයට ගියාම මම නැහැ. පරමාර්ථ ලෝකයට ගියාම තියෙන්නේ මම කියලා කියන කෙනා තුළ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර. ඒ නිසා එතන මම නැහැ. නමුත් එදිනෙදා විවහාර ලෝකේ මම ඉන්නවා. අපි තුළ ලෝභය තියෙනවා. හැබැයි අවිද්‍යාව කියලා කියන්නේ විෂම ලෝභයයි. ඒක තමයි වැඩක් නැත්තේ. මොකද්ද විෂම ලෝභය කියන්නේ? තමන්ගේ වස්තුවට ආශා කරලා නිකන් ඉන්නේ නැතුව අනුන්ගේ දේවල් වලටත් ආශා කරනවා. ආන්නේ ඒක තමයි කියන්නේ විෂම ලෝභය. දැන් අනුන්ගේ කෙනෙක් හොඳ ඇඳුමක් ඇඳගෙන ඉන්නවා. අනේ ඒක මට තිබුණා නම්. හොඳ පාවහන් දෙකක් දාගෙන ඉන්නවා. අනේ ඒක මට තිබුණා නම්. ඒකට ආශා කරනවා. හොඳ ගෙයක් හදාගෙන තියෙනවා. මේ ගේ මට තිබුණා නම්. හොඳ වාහනයක් තියෙනවා. මේ වාහනේ මට තිබුණා නම්. මේ හොඳ මාලයක් පැලඳගෙන ඉන්නවා. අනේ කොච්චර ලස්සනද. ඒක මට තිබුණා නම්. නේ අන්න අනුන්ගේ වස්තුවට ඇති කර ගන්නා ආශාව. මේකටයි කියන්නේ විෂම ලෝභය. ඔතනින් නවතින්නේ නැහනේ විෂම ලෝභය ඇති වෙලා. අනුන්ගේ වස්තුවට ආශා කරනකොට සල්ලි මිල මුදල් ධන දාන්නේ භවභෝග හරක බාන යාන වාහන ඉඩකඩම් ගේ දොර වතු පිටි වලට ආශා කරා මොකද කරන්නේ? ආන්නේව ගන්න බලනවා. එතකොට මොකද කරන්නේ? හොරකම් කරනවා. අන්න බලන්න හොරකමට යමුනා විෂම ලෝභය. බොරු කියලා රවට්ටලා හරි ගන්න බලනවා. අන්න බොරු කීම ආවා. කේලම් කියලා දෙන්න විරසක කළා හරි ගන්න බලනවා. අන්න කේලම ආවා. නරක වචන කියලා බැනලා හරි ගන්න බලනවා. පරස වචන ආවා. එහෙනම් බලන්න කෙනෙකුට හිංසා කළා හරි ගන්න බලනවා. එක්කෝ නොදැනෙන්න වංචා එකක් කරනවා. මෙයා ගාව සල්ලි තියෙනවා මෙයාව රවට්ටලා ගන්න ඕන. ඒ නිසා ඒ සල්ලි ටිකට ආසයි. ඒ නිසා ඒක ගන්න බලනවා. අන්න ගන්න යනවා. විෂම ලෝභයත් එක්ක ඇති වෙන දේවල්. පුද්ගලයෙක් හොරකම් කරන්නෙත් පුද්ගලයෙක් අල්ලස් ගන්නෙත් එහෙම නැත්නම් සංවිධානයක් අල්ලස් ගන්නෙත් සංවිධානයක් හොරකම් කරන්නෙත් රටක හොරකම් කරන්නෙත් මේ විෂම ලෝභය නිසා. අනුන්ගේ දේවල් වලට ආශා කරන එක. දැක්කහම ඉන්න බෑ. සල්ලි ටික තමන්ගේ පසුම්බියටම දාගන්න තමයි බලන්නේ. තමන්ගේ ගිනුමටම දාගන්න තමයි ඒ සල්ලි ටික බලන්නේ. අනුන්ට එහෙන ගැහුණක් කමන්නේ. ඔන්න බලන්න පින්නතුනි විෂම ලෝභයත් එක්ක එනද? ඒ නිසා මේ අවිද්‍යාව කියන බලගත් ක්ලේශය තමයි අපිව විනාශ කරන්නේ. කොයිතරම් භයානකද බලන්න මේ ක්ලේශය. අපි තුල මේ වැරදි සිතුවිලි සමුදායක් ඇති කරලා අපිව නැති කරනවා. ඊට පස්සේ එක හොරකමක් කළ එකාට ඊට පස්සේ දෙවනි හොරකම කරන එක එච්චර ප්‍රශ්නයක් නෙවෙයි. තුන්වෙනි හොරකමට යන එක ප්‍රශ්නයක් නෙවෙයි. ඇයි?
ඒකන් ධම්මං අතීතස්ස මුසාවාදිස්ස ජන්තුනෝ. විතින්න පරලෝකස්ස නත්ති පාපං අකාරයන්. බොරු කියන්න පුළුවන් නම් පරලෝක ගැන හිතන්නේ නැත්නම් සත්‍ය වූ ධර්මය ගැන හිතන්නේ නැත්නම් මවාගත්තු දේවල් ලෝකයට පෙන්වන්න පුළුවන්. ඒකත් ක්ලේශයක්. තමන් මායාකාරීව පෙන්නනවා. මායා කියන්නේ ක්ලේශයක් නේ. මායාකාරීව පෙන්නනවා මම හොඳ මිනිහෙක්. මම සිල්වත් කෙනෙක්. මම ගුණධර්ම ඇති කෙනෙක්. පිටට පෙන්නනවා. ඇතුලේ මොකුත් නැහැ. ඇතුලේ තියෙන කුහකකම්. ඇතුලේ තියෙන තණ්හාව. ඇතුලේ තියෙන ලෝභකම. ඇතුලේ තියෙන මසරුකම. ඒ නිසා පින්නතුනේ මෙන්න මේ අවිද්‍යාව නිසා පුද්ගලයා තුළ තමන්ගේ ජීවිතයත් විනාශ වෙලා අනුන්ගේ ජීවිතත් විනාශ කරනවා. ලෝභයෙන් මත් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. අධික තණ්හාව ඇති වෙනවා. ඒ නිසා අධික තණ්හාවෙන් යුක්ත කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා විෂම ලෝභය කියන එක අන්තිම භයානකයි. ලෝභයත් භයානකයි, ඊටත් වඩා භයානකයි විෂම ලෝභය. ඔන්න දැන් එතන දෙකක් කියනවා. එකක් ලෝභය, තණ්හාව, ආශාව. දෙක විෂම ලෝභය. තව එකක් තණ්හාවටම සම්බන්ධ එකක් තියෙනවා. ඒකට කියනවා මච්චරිය. මච්චරිය කියලා කියන්නේ මසුරුකම. දැන් ලෝභය තිබුණාට කමක් නැහැ. ලෝභයෙන් කරන්නේ තමන්ගේ දේවල් වලට ආස කරනවා. හැබැයි තමන් හම්බ කරන සල්ලි වලින් කාලා ඇඳලා ඉන්නවා. හොඳට ගේ හදා ගන්නවා සල්ලි තියෙනවනම්. හොඳට පිරිසිදු අඳිනවා. හොඳට කෑම ටිකක් කනවා. අන්න එහෙම කරනවා. හැබැයි මසුරා එහෙම නෙමෙයි. මසුරුකම මච්චරිය තියෙනවා නම් මොකද කරන්නේ? තමන්ගේ සල්ලි වලින් තමන් කන්නෙත් නෑ, අනුන්ට දෙන්නෙත් නෑ. සල්ලි ඕන තරම් තියෙනවා. හැබැයි හරි ඇඳුමක් අඳින්නේ නෑ. සල්ලි වියදම් වෙයි කියලා. හරි කෑමක් කන්නේ නෑ. සල්ලි වියදම් වෙයි කියලා. පින්නතුනේ මම ධර්ම දේශනා වලට විවිධ රටවල යනවා. සෑම වර්ෂයකම මම ඕස්ට්‍රේලියාවට යනවා. පින්නතුනි ඒ ධර්මදේශනා මාලාවට ගිහිල්ලා මම පන්සලේ නැවතුණාම එක මහත්තයෙක් මාව හොයාගෙන ආවා. මම දන්න කෙනෙක්. ඉතින් එතුමා මට මුණ ගැහිලා නැහැ කලින්. නමුත් එතුමා මං ගැන දන්නවා. හොයාගෙන ඇවිල්ලා හාමුදුරුවෝගේ බණ අහනවා. හාමුදුරනේ අහවල් දවසේ හාමුදුරුවෝ ධර්ම දේශනාවක් පැවැත්තුවා. හරියට මටම ගැලපෙන එකක් වගේ. මං ඒකමයි මේ හොයාගෙන ආවේ. අපේ පවුල ගැන කිව්වා වගේ, දැනගෙන කිව්වා වගේ හාමුදුරුවෝ. ඔය මසුරුකම ගැන තමයි මං කියලා තියෙන්නේ බැලුවා. හාමුදුරනේ මමත් හොඳ රක්ෂාවක් කරන කෙනෙක්. මගේ බිරිඳත් හොඳ රක්ෂාවක් කරන්න. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නත් දැන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් ලබලා ඉවරයි. අපි හොඳට ගෙයක් හදලා තියෙනවා. හොඳට සල්ලි තියෙනවා හාමුදුරනේ අපි මෙහි පදිංචි. හාමුදුරනේ කියන්න කනගාටුයි. හාමුදුරුවෝ දේශනා කළා වගේ. හාමුදුරුවෝ දේශනාවේ පෙන්වා දුන්නු ඒ චරිතයක් තමයි මගේ බිරිඳ කිව්වා. මම ඒකෝ ඇයි එහෙම කියන්නේ? හාමුදුරනේ අපිට හොන්තට කාලා ඇඳලා ඉන්න පුළුවන්. දවසේ වියදමට ඩොලර් 15ක් 20ක් තියුණම ඇති අපිට. නමුත් එහි ක්ලීනින් ජොබ් එකක් කළත් පැයකට ඩොලර් 20ක් 25ක් ගෙවනවා.
නමුත් අපි හාමුදුරනේ අපි එක්කෙනෙක් ඩොලර් 7000ක් 8000ක් ගන්නව මාසෙකට. අපිට ඕන තරම් සල්ලි තියෙනවා. ඒ වුණාට මගේ බිරිඳ හදන්න බෑ. එයා හැමදාම මට පොලේ යන්න දෙන්නේ නැහැ. අපේ වගේ ප්‍රසිද්ධ පොළවල් තියෙන සුපර් මාකට් වලට අමතරව මං ගියා ඒ පොළවල් කීපයක් බලන්න. හැන්ද වෙනකොට අපේ අර ඉතුරු වෙච්ච බඩු ගොඩ ගහලා විකුණන්නේ. කෙසෙල් ගෙඩිද එහෙම නැත්නම් වෙනත් පළතුරුද එහෙම නැත්නම් එළවලුද නරක් වෙච්ච කුණු වෙච්ච පැත්තක් නරක් වෙච්ච කෑලි ටිකක් තියෙනවනේ. අන්න ඒ වගේ තැලිලා පොඩි වෙලා තියෙන කෑලි ටික එකතු කරලා ගොඩක් ගහලා අපේ වගේ කෑ ගහනවා. මේ ගානට ගන්න කියා කෑ ගහනවා මේ චීන මිනිස්සු ඉන්නෝනේ ඕනතර. ඉතින් අර මහත්තයා කියනවා මගේ බිරිඳ යන්නේ හැමදාම පොළට හැන්ද වෙලා. හවස් වෙලා යන්නේ. ඇයි? කවදාවත් හොඳ එළවලුවක් ගේන්නේ අර තැලිච්ච පොඩි වෙච්ච කෙසෙල් ගෙඩි ටික එළවලු වලින් තැලිච්ච පොඩි වෙච්ච පැත්තක් නරක් වෙච්ච තක්කාලි අල ඕව තමයි අරගෙන ඉන්නේ. අරගෙන ඇවිල්ලා ෆ්‍රිජ් එකේ දාලා අනේ ස්වාමීන් වහන්සේ ඕව තමයි අපිට තම්බල දෙන්නේ. දරුවෝ දෙන්නටත් කන්න බෑ. ඒ දෙන්න ඒ වුණාට කොහොම හරි කනවා. මට නම් හාමුදුරනේ කන්න බෑ. මං හැමදාම කන්නේ කඩෙන්. මේ මගේ බිරිඳගේ තියෙන මසුරුකම කොහොමද හාමුදුරනේ අතර කරන්නේ? බලන්න පින්නතුනි කොච්චර සල්ලි තිබුණත් හරි ඇඳුමක් අඳින්නේ නැහැ. ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. මෙල්බන් වල. හරියට කෑම ටිකක් කන්නේ නැහැ. මසුරු කමින් පීඩිත වෙලා එකතු කරලා තියලා ගොඩ ගහලා මැරිලා යනවා. මොකටද පින්නතුනි? ඔන්න බලන්න මම දැන් මෙතන කරුණු තුනක් කිව්වා. එක ලෝභය, දෙක විෂම ලෝභය, තුන මසුරුකම. ලෝභයේම කොටස් තුනක්. එතකොට මං කිව්වා ලෝභය හොඳයි, අධික ලෝභය තමයි හොඳ නැත්තේ. ලෝභයෙන් අපි දැන් අපි පින්කමක් කරනවා. පින් කරන්නේ ලෝභකම නිසානේ. දැන් අපි කාට හරි පරිත්‍යාගයක් කරනවා කියලා හිතමු. අසරණ මිනිස්සෙකුට අපි පිහිට වෙනවා. ඇයි පිහිට වෙන්නේ? දහම තුල කියලා තියෙනවා මේ පිහිට වෙන එක හොඳයි. අපිට හිතෙනවා අපි පිහිට වුණාම සංසාරේ අපිටත් ඕව ලැබෙයි. සංසාරේ අපිටත් ඕව ලැබෙයි. ලැබෙයි කියලා කියන්නේ එතන තණ්හාවක් තියෙනවද නැද්ද? තියෙනවා. එහෙනම් පින්නතුනි අපි ලෝභකමින් හැබැයි පින් කරලා තියෙනවා. ලෝභකමින් තමයි හොඳ වැඩ කරලා තියෙනවා. එතකොට ලෝභය වරදක් නෑ නේද? නිවන් දකින්න යනකොට ওই ලෝභයත් නැති කරන්න ඕනේ. ඒක ඇත්ත. හැබැයි අර විෂම ලෝභයට වඩා අර මසුරුකමට වඩා ලෝභයෙන් හොඳ පැත්තක් තියෙනවා. ඒකයි ස්වභාවය. ඒ නිසා මෙන්න මේක තේරුම් අරගෙන අනුන්ගේ දේවල් වලට ආස කර කර හිතෙන් දුක් විඳ විඳ ඉඳලා වැඩක් නැහැ. නිකන් හිතා පිරිසිදු වෙන එක විතරයි වෙන්නේ. මොකටද අනුන්ගේ දේවල් වලට ආසා කරන්නේ? ඒ නිසා දැක්ක ගමන් ඒ උනාට හිතෙන ආසාවක්. මේක හිතලම මේ ක්ලේශය ගැන හිතලා අපි මේක අඩු කරගන්න ඕන. අනේ මට තිබුණා නම් ඒක කියලා හිතෙනවා. අන්න ඒක අඩු කරගන්න ඕන විෂම ලෝභය. ඒ වගේම මසුරුකම කියන එක වැඩක් නැහැ තිබිලා මේ කියන්නේ සියලුම ගන්න සේසත එදා දවසේ වියදම් කරලා ඉවර කරගන්න කියන එක නෙවෙයි. කෙනෙකුට අර පිරිමැස්මක් තියෙන්න ඕන. හැබැයි මසුරුකම කියන එක වැඩක් නැහැ.
තමන් කන්නේ බොන්නෙත් නැහැ, අනුන්ට දෙන්නෙත් නැහැ. ඒ නිසා මෙන්න මේ தත්ත්වයෙන් වෙනස් වෙනවා. දෙක. මේ සූත්‍රයේ පැහැදිලි කරන දෙවනි ක්ලේශය තමයි පින්නතුනි ව්‍යාපාද. ව්‍යාපාද කියලා කියන්නේ බලන්න මේක අපේ ළඟ තියෙනවද කියලා. අනුන් නැසේවා කියන අදහසයි. ශාප කරනවා. දැන් හිතේ අපේ හිතේ නන් නැහැ කියලා. පින්නතුනි මේ අපි තුල තියෙන අපි කා තුලක් තියෙන අදහසක් තමයි ඔය ව්‍යාපාදේ අනුන් නැසේවා කියන අදහස. අනුන් නැසේවා කියන අදහස අපිට එන්නේ කා කෙරෙහිද? අපේ හතුරන් කෙරෙහි. කාටත් අපි දැන හෝ නොදැන හතුරු ඉන්න ඕනේ. එක්කෝ පුජ්‍යලික හතුරු ඉන්නව නැත්නම් පොදු හතුරු ඉන්නව. ඒකයි. එහෙනම් අපිට හතුරු ඉන්නවා. ඒකනේ පින්නතුනි ප්‍රාර්ථනා කරන්න කියලා කියන්නේ අර පින්කමක් කරලා ඉවර වෙලා අපි ප්‍රාර්ථනා ගාතාවක් කියනව නේද? මොකද්ද කියන්නේ? ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. නිවන් දකින්නකම් මට බාලේක් අසත්පුරුෂයෙක් දුර්ජනෙක් පාප මිත්‍රයෙක් ආශ්‍රයයට ලැබේවා. යාව නිබ්බාන නිවන් දකින්නකම් මට ලැබෙන්න ඕන කවුද? සත්පුරුෂයෙක්, හොඳ මිනිස්සෙක්, කල්යාණ මිත්‍රයෙක් ලැබේවා කියලානේ අපි ප්‍රාර්ථනා ගාතාවකින් කියන්නේ. ඒ කියන්නේ කල්යාණ මිත්‍රයෝ අඩු නිසානේ එහෙම ප්‍රාර්ථනා කරන්නේ. කවදාවත් නිවන් දකින්න බෑ කල්යාණ මිත්‍රයෙක් නැත්තම්. ඒ නිසා කල්යාණ මිත්‍රයෙක් අත්‍යවශ්‍යයි පින්නතුනි. එහෙනම් හොඳ මිනිසෙක් ඕන. හොඳ මිනිස්සු අඩු නිසා තමයි එහෙම ප්‍රාර්ථනා කරන්නේ. නබජේ පාපකේ මිත්තේ පාප මිත්‍රයෝ ආශ්‍රයයට නොලැබේවා. නබජේ පුරිසාදමේ අදම පුරුෂයෝ ආශ්‍රයයට නොලැබේවා. බජේත මිත්තේ කල්යාණේ කල්යාණ මිත්‍රයෝ ආශ්‍රයයට ලැබේවා. බජේත පුරිසුත්තමේ උත්තම පුරුෂයෝ ආශ්‍රයයට ලැබේවා. මේක තමයි ප්‍රාර්ථනා කරන්න ඕනේ. එහෙනම් පින්නතුනි අපි අනුන් නැසේවා කියලා හිතන්නේ හතුරන්ට. හතුරුන්ගේ කොටස් දෙකක් ඉන්නවා. එකක් ප්‍රබල හතුරු, අනෙක දුබල හතුරු. පින්නතුනි දුර්වල හතුරෙක් නම් අපිට ඉන්නේ. එයාට සල්ලි නැත්තම් අඩු නම්. එයාට හොඳ පෞරුෂයක් නැත්තම් නෝන්ජල් චරිතයක් නම්. එයාට දේශපාලන සම්බන්ධතා නැත්තම්. එයාට පාතාලේ සම්බන්ධ නැත්තම් එයා දුර්වලයිනේ. දුර්වල හතුර දැක්ක ගමන් අපි මොකද කරන්නේ? අපි මූණටම ගිහිල්ලා බැනලෙනවා. මූණටම බයිනෝ ගිහිල්ලා. බය නැහැ. බැනලා නින්දා කළා අපහාස කළා තෝ ඊට පස්සේ මේක කළොත් බලාගනින් බැනලෙනවා. හැබැයි ප්‍රබල හතුරෝ ඉන්නවා. ප්‍රබල කියන්නේ අයහපත් පැත්තෙන් ප්‍රබල. ඒගොල්ලන්ට පාතාලේ සම්බන්ධයි. දේශපාලන සම්බන්ධතා තියෙනවා. පොලිසියත් සම්බන්ධයි. එහෙම ප්‍රබල හතුරෝ ඉන්නවා. ප්‍රබල හතුරෙක් දැක්කොත් අපිට හිටියට ඔහුට ගිහිල්ලා බැනලෙන්න අපිට බෑ. බැන්නොත් අපිට ගහනවා. නැත්තම් පොලිසිය අරන් යනවා. නැත්තම් මැරයෝ දාලා පහර දෙනවා. එහෙම නැත්තම් අපිට දේශපාලන වශයෙන් මොනවා හරි අඩන් තේට්ටම් කරනවා. රැකියාවෙන් මාරු කරනවා. නැත්තම් රැකියාව තහනම් කරනවා. මොකක් හරි දෙයක් කරනවා. ඒ නිසා ප්‍රබල හතුරට අපිට අභියෝග කරන්න බැරි නිසා අපි ඔහුට මොකද්ද කරන්නේ? ඔහුට ශාප කරනවා. ඇයි ඔහුට ගිහිල්ලා බනින්න බෑ, ගහන්න බෑ. මොනවත් කරන්න බැරි නිසා අපි කියනවා ඕක නැති බංග වෙන්න ඕන. ඕකගේ පවුල පිටින්ම හැඳි ඇවිලා යන්න ඕන. බලන්න පින්නතුනි අපේ හිතේ හැටි මම මේ කියන්නේ චිත්ත අභ්‍යන්තරය. බුදුහාමුදුරුවෝ මේ මතු කළා දෙනවා මේ මජ්ක්‍ධිම නිකායේ මේ සූත්‍රයෙන්. පින්නතුනි අපේ හිත අපිම අවබෝධ කරගන්න ඕන මොන තරම් දරුණු මිනිහෙක්ද අපේ මේ ශරීරය ඇතුලේ ඉන්නේ කියලා.
ඒ නිසා මෙන්න මේ தত্ত্বය අපි තේරුම් ගන්න ඕන. මම එහෙම නැහැ කියලා කාටවත් කියන්න බෑ. මගේ හිතේ හැටි එකයි. ඒ නිසා අපි කවුරුත් ඔය ස්වභාවයේ ඉන්නේ පින්නතුනේ. එහෙනම් අපි උත්සාහ කරන්න ඕනේ මොකද්ද? අන්න අර ශාපය නතර කරගන්න. අර හතුරන්ට දක්වන ශාපය ශාප කරනවා. අනුන් නැසේවා, බංග වේවා, විනාශ වේවා කියන අදහස. එහෙනම් අපි හතුරන්ට ප්‍රබල හතුරන්ට තමයි මේ ව්‍යාපාදය කියන එක ඇති වෙන්නේ. 3. ක්‍රෝධය. ක්‍රෝධය කියන්නේ තරහ. පින්නතුනි අපි තුල තරහ ඇති වෙනවා. අපි තරහ ගන්න වැඩියෙන් අනුන් වෙනුවෙන්ද තමන් වෙනුවෙන්ද? අපි තරහ ඇති කරගන්නේ වැඩියෙන් අනුන් වෙනුවෙන්ද තමන් වෙනුවෙන්ද? අපිට දැනුණට අපි තරහ වෙන්නේ අනුන් වෙනුවෙන් කියලා. පින්නතුනි අපි වැඩියෙන් තරහ ඇති කරගන්නේ තමන් වෙනුවෙන්. කිපෙන සුළු බව ක්‍රෝධය. නිතරම තරහ ගන්නවා. බලන්න නැද්ද කියලා? දැන් පින්නතුනි අපි දැන් බණ දේශනාව කරන්න දැන් මේ දිදුල මැදිරි සංකීර්ණයට එන්න දැන් අද උදේ ලකලෑස්ති වුණා. ලෑස්ති වෙලා ගෙදරින් එළියට බැස්සා. අපි හිතමු මිදුලේ ටිකක් ඇවිදගෙන ආවයි කියලා. ඇවිදගෙන එද්දි කකුල ගලක වැදුනා. තරහද නැද්ද? තරහයි. තරහ ඇති කරගෙන තියෙන්නේ තමන් වෙනුවෙන්ද අනුන් වෙනුවෙන්ද? තමන් වෙනුවෙන්මනේ. කකුල ගලක වැදුනම තරහ ගන්නවා. තමන්ටම බැන ගන්නවා. අපි හිතමු ටික දුරක් ඔන්න එනකොට තමයි ගේ ඇතුලේ මේ ගන්නම තිබ්බ ෆෝන් එක මේසෙ උඩ ඒක අමතක වුණා. දැන් යන්නත් බෑ අපහු. ඒ වුණාට ෆෝන් එක නැතුව එන්නත් බෑ. තරහද නැද්ද? තරහයි. බලන්න පින්නත. ටික දුරක් එනකොට පර්ස් එක මතක් වුණේ. කලබලේ ඇවිල්ලා. තරහද නැද්ද? තරහයි. දවසේ උදේ පටන් ගත්තට පස්සේ රාත්‍රී නිින්දට යනකම් පින්නතුනි අපි තරහ ක්‍රෝධ සහගත සිතුවිල්ල කී වතාවක් නම් ඇති කරගන්නව ඇද්ද? ඔන්න බලන්න ක්‍රෝධයේ ස්වභාවය. අපි හිතන්නේ නැති වුණාට මේ ප්‍රායෝගික ජීවිතේ බුදුහාමුදුරුවෝ කියලා දෙන්නේ. එදිනෙදා ජීවිතය පින්නතුනි මේක තමයි ස්වභාවය. ඔන්න ඕක තේරුම් ගන්න ඕන. ඔන්න ක්‍රෝධයේ හැටි. වැඩියෙන් තරහ ගන්නේ තමන් වෙනුවෙන් මිස අනුන් වෙනුවෙන් නෙවෙයි. අනුන් වෙනුවෙන් තරහ ඇති කර ගන්නවා. කවුරු හරි නිඳා කළොත් තරහයි. කවුරු හරි අපහාස කළොත් තරහයි. කවුරු හරි පහර දුන්නොත් තරහයි. ස්වභාවය ඔකයි. ඒ නිසා අපි තුල මේ ඇති වෙන්නේ කෙලෙස්. බලන්න පින්නතුන් අපි හිතන්නේ නැති වුණාට අපි මේ අතරේ දන් දෙනවා. පොය දවසට අෂ්ටාංග සීලය සමාදන් වෙනවා. වන්දනා ගමන් යනවා. කොච්චර දේවල් කරනවද? හැබැයි අපි ඔය එකතැනකදීවත් අපි හිතුවද අපි හිත හදා ගන්න ඕනේ කියලා මුලින්ම. අර යන ගමනුත් එක එක්කෙනාට බැන බැන යන්නේ. පන්සලේ සිල් අරගෙනත් එක එක්කෙනාට බැන බැන දවසේම ඉන්නවා. නමුත් මතු වෙන්නේ සිල් අරගෙනත් කෙලෙස් යටපත් වෙලා නැහැ. කෙලෙස්මයි වර්ධනය වෙලා තියෙන්නේ. ඒ නිසා පින්නතුනි නිවන කියන්නේ මේ හිත හදාගන්න වැඩපිළිවෙලක් නේ. මේ හිත තමයි සේටම් බලපාන්නේ. මුළු ලෝකෙම පාලනය වෙන්නේ හිතෙන් චිත්තේන නීයති ලෝකෝ. මේ හිත තමයි හදාගන්න ඕන. හිත හදාගත්තොත් තමයි දිනු. බුදුහාමුදුරුවෝ කියලා දුන්නේ හිත හදන වැඩපිළිවෙලක් මිස ගත හදන වැඩපිළිවෙලක් නෙවෙයි.
ඒ නිසා හිත හදාගත්තොත් අපි ජයග්‍රහණය කරනවා. අන්න එතෙන්ටයි අපි පැමිණෙන්න ඕන පින්නතුනි. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ ඒකට. ඊළඟට තියෙනවා පින්නතුනි තවත් ක්ලේශයක් උපනාහය කියලා. උපනාහය කියලා කියන්නේ වෛරය තව එහාට ගිහිල්ලා. ඒකට කියනවා බද්ධ වෛරය කියලා. මොකද්ද බද්ධ වෛරය කියන්නේ? බද්ධ වෛරය කියන්නේ බැඳගත් වෛරය. අපි කියන්නේ උඹ මට කලේවට මට මේ ආත්මේ බැරි වුණොත් මං කවදා හරි උඹව නායක පොළගෙක් වෙලා හරි දෂ්ට කරනවා. මම මේක ලේසියෙන් අරින්නේ නැහැ. ඔහොම කියනවා. බලන්න පින්නතුනි පාපී සිතුවිල්ලේ ස්වභාවය. ඇයි? දැන් මේ මනුෂ්‍යත්වයක් ලබා ගන්නේ පෙර පින් නිසානේ. පෙර පිනට මනුෂ්‍යත්වයක් ලැබෙන මේක කාම සුගතියක්. හැබැයි මමම මේ තව කෙනෙක් නිසා මමම මොකද කරන්නේ? ලබනාත්මේ තිරිසනෙක් වෙන්න මම ප්‍රාර්ථනා කරගන්නවා. නායක පොළඟෙක් වෙනවා කියන්නේ ඒකනේ. බොහොම අමාරුවෙන් ලබාගත් මනුෂ්‍ය ජීවිතය මමම ප්‍රාර්ථනා කරනවා ලබනාත්මේ තිරිසනෙක් වෙන්න. බලන්න හිත පාලනය කර නොගත්තොත් මොකද්ද වෙන්නේ කියලා. ඒ නිසා සියල්ල මුල හිතයි. මේ හිත හදාගන්න නැතුව කවදාවත් නිවන් දකින්න බෑ. ඒ නිසා මේ කෙලෙස් 16ක් පිළිබඳව මේ සූත්‍රයේ විස්තර කරනව පෙන්නතුනි. ඒ නිසා මේ හැම එකක්ම ප්‍රායෝගිකයි. හැම එකක්ම අපේ හිතේ ඇති වෙන ස්වභාවයක්. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕන මෙන්න මේ தত্ত্বය තේරුම් අරගෙන පුළුවන් තරම් හිත හදාගෙන හිත দমনය කරගෙන හිත පාලනය කරගෙන හිත සංසුන් කරගෙන හිත තුළ ඇති වෙන කෙලෙස් අවබෝධ කරගෙන ඇත්ත දැකලා එයින් වෙන් වෙලා අපේ ජීවිතයේ පියවරෙන් පියවර ඉස්සරහට ගිහිල්ලා මෙලොවත් හිත සතුටෙන් ජීවත් වෙලා පරලොව සුගතියක උපත ලැබලා සසර ගමන අවසන් කොට ලබන උතුම් අමා මහ නිවනින් සැනසෙන අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ. එවැනි ජීවිත ගොඩනගා ගන්නට මේ බණපදයේ ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම ශක්තිය ධෛර්යය වාසනාව අවබෝධය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. පින්වතුනි අද මේ උතුම් ධර්ම දානමේ පුණ්‍ය කර්මයෙහි පින්වත් දායකත්වයේගෙන කටයුතු කළේ අංක 180න් අංක 181න් 88 වැලිහේනවත්ත සියඹලාගොඩ පොල්ගස්සෝවිට මේ ලිපිනේ පදිංචි එල් ගුණේරිස් පියතුමාටත් එතුමාගේ මැයි මාස 5 වන දිනට යෙදෙන ජන්මදිනය වෙනුවෙන් එතුමාටත් එස් ශ්‍රියාවතී මෑණියන්ටත් නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම. ඉතින් අපි මේ එල් ගුණේරිස් පියතුමාටත් එතුමාගේ ජන්මදිනයට ආශිර්වාද කරන ගමන් එස් ශ්‍රියාවතී මෑණියන්ටත් අපි ප්‍රාර්ථනා කරමු. තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් දලදා හාමුදුරුන්ගේ පිහිටෙන් ජයශ්‍රී මහ බෝසමිඳුන්ගේ ආශිර්වාදයෙන් සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ගේ ආශිර්වාදයෙන් ඔබ දෙපළට නිදුක් නිරෝගී බව ලැබේවා. දීර්ඝායුෂ වේවා. යන්නේන ගමන බිමනදී කිසිදු අතුරු අන්තරාවක් සිද්ධ නොවේවා. ලෙඩක් දුකක් කරදරයක් නොවේවා. කාය චිත්ත පීඩාවක් නැතුව ජීවිතේ ගත කරන්නට වාසනාව ලැබේවා. හිත සතුටින් තියාගන්නට ශක්තිය ලැබේවා. ඔබ දෙපළට නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිත ගත කරන්නට තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද මේ දේශනාවට දායකත්වයේ ගන්නේ දියණිවරුන්, බෑනාවරුන්, පුතා, මිනිබිරිය ඇතුළේ පවුලේ සියලු දෙනා. අම්මා තාත්තා මුල් කරගෙන අම්මා තාත්තට ආශිර්වාද කරන් දීර්ඝායුෂ ලබා දෙන්න මේ උත්තුංග මාහගේ පින්කම සිද්ධ කළා. ඒ නිසා දරුවන් වන ඔබ සියලු දෙනාටම මේ කළ සත්ක්‍රියාවට ඔබටද නිදුක් නිරෝගී බව ලැබේවා.
ඔබටද දීර්ඝායුෂ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ධර්ම දේශනාව ශ්‍රවණය සඳහා සහභාගී වූ සියලු ඥාතීන්ට ඒ වගේම ලක්වැසි ලෝවැසි සියලු දෙනාට මේ පින්කමේ මේ ධර්ම දානමය පින්කම පිහිට වෙලා උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ බණ පදය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. සදහැවතුනි, ඔබ මෙලෙසින් ශ්‍රවණය කරන්නට යෙදුණු මේ උතුම් සදහම් දේශනාව මෙහෙවා වදාළ පින්වත් දේශකයන්න් වහන්සේට තවත් চিරාත් කාලයක් මෙවැනි උතුම් උදාරතර වූ ශාසනික සේවාවන් වල නියැලෙන්නට අවශ්‍ය ශක්තිය, ධෛර්යය, වාසනාව, නිදුක් නිරෝගී සුවපත් භාවය, දීර්ඝායුෂ සම්පන්නිය ලැබේවායි අප සාදුන හදනම්වා ප්‍රාර්ථනාවන් කරමු. සාදු සාදු සාදු. ඒ වගේමයි මේ උතුම් සදහම් දේශනාව සඳහා පින්බර වූ දායකත්වයෙන් කටයුතු කරනු ලබන මේ සුපින්වතුන් අද දවසේදී බලාපොරොත්තු වන්නා වූ සියලුම යහපත් අරමුණු ඒ ආකාරයෙන්ම ඉෂ්ට සම්බුද්ධ වේවා. ධර්ම ශ්‍රවණය කළා වූ ලක්වාසී ලෝකවාසී ඔබ සියලුම දෙනාගේ යහපත් ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම සඵල වේවා යන බලාපොරොත්තුන් පෙරදැරිව ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාව මගින් ඔබ වෙත sannivedanaya කරන මේ පැයට නියමිත උතුම් දායකත්ව සත්‍ධර්ම දේශනාව මෙලෙසින් නිමවටපත් කරනවා. ඔබ සියලුම දෙනා සම්මා සම්බුදු සරණයි.